සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ කල මේ උතුම් ධර්මය තේරෙන විදිහට කියා දුන් පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසෙත් සම්පසාදනීය උතුම් සදහම් දේශනා මාලාවේ අද දවසේ දේශනාව සඳහා විකාශන දායකත්වය එකතු කරන්නේ මැදවච්චිය මන්නාරම් පාර යකාවැව යන ලිපිනේ පදිංචි පින්වත් යූ.බී. ලීලාවතී මෑණියන් ඇතුළේ සියලු දූ දරු පිරිස එකතු වෙලා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට ධර්මය දේශනා කරේ. උන්වහන්සේගේ ඉලක්කය වුණේ මේ ලෝකෙ නිකලෙස් උත්තමයන් බිහි කිරීම. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි ඉස්ලාම මේ ලෝකේ නිකලෙස් බවට පත් වෙලා මේ ලෝකෙන් නිදහස් වුණේ. ඊළඟට උන්වහන්සේ ඒ ධර්මයේ තුලින් මේ ලෝකෙ බිහි කරා නිකලෙස් උත්තමයන්. ඒතර නිකලෙස් උත්තමයන්ට කියනවා මුනිවරයා කියලා. ඉතින් අද දවසේ ඔබට මම කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මුනිවරයා ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුම. මේ දේශනාව ඇතුළත් වෙන්නේ සුත්ත නිපාතයට. මේ දේශනාවේ නම තමයි මුනි සූත්‍රය. ඒතර බුදුරජාණන් වහන්සේ මුනිවරයා කියන්නේ කවුද? ඒ මුනිවරයාගේ ජීවිතය මොන වගේද? ඒ මුනිවරු මේ ලෝකේ වාසය කරේ කොහොමද කියලා උන්වහන්සේ මේ දේශනාවෙන් කියලා දෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියන්නේත් මුනිවරයෙක්. උන්වහන්සේ තමයි මේ ලෝකේ පළවෙනිම මුනිවරයා. උන්වහන්සේ ගැන සඳහන් වෙන්නේ කොහමද? යෝ වදතං පවරෝ මනුජේසු. යෝ වදතං කියන්නේ මේ කතා කරන මිනිස්සු. පවරෝ උතුම් කෙනෙක් ඉන්නවා. මනුජේසු මිනිසුන් අතර. ඒතර යම් කතාබස් කරන මිනිසුන් අතර යම් උතුම් කෙනෙක් වේද? සක්්‍ය මුනි භගවා කතකිච්චෝ. අන්න මුනිවරයා. ශාක්‍ය මුනි කියන්නේ ශාක්‍යයන්ගේ මුනිවරයා. උන්වහන්සේ ඉපදුනේ ශාක්‍ය වංශේ. ඒ නිසා උන්වහන්සේට ඒ කාලේ පාවිච්චි කරේ ශාක්‍යයන්ගේ මුනිවරයා. ශාක්‍ය මුනි භගවා භාග්‍යවතුන් වහන්සේ. ශාක්‍ය මුනි භගවා කතකිච්චෝ. උන්වහන්සේ කරන්න ඕනි දේ කරලා අවසానයි. පාරගතෝ බල විරිය සමග්ගේ. වීරියෙන් බලයෙන් උන්වහන්සේ මේ සසරින් එතරට වැඩියා. ඒතර බුදුරජාණන් වහන්සේ කියන්නේත් මුනිවරයෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුනිවරයා කියන්නේ කොහොම කෙනෙක්ද? උන්වහන්සේ වදාලා සන්ත වාතෝ භයං ජාතං නිකේතා ජායතේ රජෝ. මේ ලෝකේ හට ගන්නව නම් කෙලෙස් අකුසල්. ඒ සියලු කෙලෙස් රජස් අකුසල් හට ගන්නවා කිව්වා එක් වෙලා වාසය කරද්දී. නිකේතා කියන්නේ ගෘහයට, ගෙදර, නිවස. මේ නිවස කියන එක නිකේතා ජායතේ රජෝ. මේ නිවස කියන්නේ ගෘහය කියන්නේ කෙලෙස් උපද්දවන තැනක් කිව්වා උන්වහන්සේ.
සන්තවාතෝ. ඉතින් නිවසක ඔන්න එක් වෙලා වාසය කරද්දී මේ ලෝකේ කෙලෙස් උපදිනවා ජීවිතේට. උන්වහන්සේ වදාලා අනීකේත මසන්තවං ඒතං වේ මුනි දස්සනං. මේ ලෝකෙන් එතරට වැඩි උත්තමයන් ඉන්නවද? උන්වහන්සේලා අනීකේත. ගෘහයක් නැහැ කිව්වා. නිවසක් නැහැ උන්වහන්සේලාට. මසන්තවං එක් වෙලා වාසය කිරීමක් නැහැ. ගෘහයක් නැති, එක් වෙලා වාසය කිරීමක් නැති උන්වහන්සේලා මේ ලෝකෙ නුවණැති අය අඳුරනවා කිව්වා. ඒතං වේ මුනි දස්සනං. අන්න මේ උත්තමයන් වහන්සේලා මුනිවරු. බලන්න ඒ කාලේ මේ මුනිවරු කියන එක ලෝකේ දැකපු ආකාරය. ඒක වදාලේ එක් වී වසන කලටය කෙලෙස් පිය හටගන්නේ. නිවසක වසන කලටය ඒ කෙලෙස් උපදින්නේ. ගේ දොරද අත්හල එක්වීම හැම දුරු කළ මුනිවරු වෙසති ලොව දකින්න ලෝතුරු අමා නිවනම. උන්වහන්සේලා දකින්නේ අමා නිවන. ඒ නිවන අත්දකිමින් තමයි උන්වහන්සේලා නිවසක වාසය නොකර ඒ කාලේ වාසය කරේ ගස් ගල් යට, වනාන්තරවල, වෘක්ෂ යට උන්වහන්සේලා වාසය කරේ. දැන් පසේ බුදුරජාණන් වහන්සේ ගැන දේශනා කරද්දී පසේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මුනිවරේ. දැන් මේ ලෝකෙ මුනි කියන්නේ බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා. අන්න මේ ලෝකෙ මුනිවරු. පසේ බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් වන්නේ කග්ග විසාන කප්පෝ, තනි අඟක් තියෙන කඟ වේනෙක් වගේ උන්වහන්සේලා තනිවම මේ ලෝකේ වාසය කරනවා කෝ. දෙවන්නේක් නෑ ජීවිතේ. දෙවන්න කියලා උන්වහන්සේලා හඳුන්වන්නේ තෘෂ්ණාවට. තෘෂ්ණාව නැමැති දෙවන්නත් නොමැතිව නිකලෙස් සිතින් තනිව වාසය කරා. ඒක තමයි අනීකේත මසන්තවං. ගෘහයක් නැතුව, එක්වීමක් නැතුව වාසය කරන උන්වහන්සේලා මේ ලෝකෙ මුනිවරු කිව්වා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උපදින කෙලෙස් නසනා යලි නොම සදනා. යලි කිසි කෙලෙස් හට ගන්නට ඉඩ නොදෙනා. සලකති එබඳු උතුමන් මුනිවරු ලෙසිනා ඉසිවරියකි හෙතෙම ලොව නිවනම දකිනා. භාග්‍යතුන් වහන්සේ වදාළ යෝ ජාත මුච්චිච්චන රෝපයෙය. මේ කෙලෙස් ජීවිතයේ ඇති වෙන යම් කෙලෙස් කසට මේවා උපදින්නේ නැහැ කවුන්නාසලගේ ජීවිතේ. න රෝපයෙය. යම් කෙලෙසයක් හට ගන්නවද ඒ හට ගන්න තැනම ඒ කෙලෙස් ප්‍රහාණය කරනවා. උන්නාසලා. න රෝපයෙය. ආයේක වැඩෙන්න දල්ලා වැඩෙන්න උන්නාසලා ඉඳ තියන්නේ නැහැ කෝ. කෙලෙසයක් හටගත්ත ගමන් ඒක හිතින් ඉවත් කරන්න නම් මේ ලෝකේ එයාගේ ජීවිතයේ තිර තියෙන මනාකොට පිහිටපු සිහියක්, මනාකොට පිහිටපු නුවණක්, මනාකොට පිහිටපු වීරියක්. ඒතර මේ සිහිය, නුවණ, වීරිය කියන සියලු ගුණ උන්වහන්සේලාගේ ජීවිතේ පිහිටලා තිබ්බා. ඒකයි කෙලෙස් හටගත්ත තැන උන්වහන්සේලා ප්‍රහාණය කරේ. ජායන්ත මස්ස නානුපවෙජ්ජය. උන්වහන්සේ වදාළයි ආයේ කෙලෙස් ජීවිතේ හටගන්න ඉඩ තියන්නේ නැහැ කිව්වා. කෙලෙසයක් හටගත්ත වගේම ඒ කෙලෙස් හටගත්ත ගමන් ප්‍රහාණය කරනවා. ආයේ කවදාවත් ඒ කෙලෙස් ජීවිතේ ඇති වෙන්නේ නැහැ කිව්වා. තමාහු ඒකං මුනිනං චරන්තං. අන්න මුනිවරයන් වහන්සේලාගේ ජීවිතේ මේ වගේ කිව්වා. උන්වහන්සේලාගේ හැසිරීම, උන්වහන්සේලා ජීවිතය ගත කරේ මේ විදිහට. අද්ධක්කිසෝ සාන්ති පදම් මහේසි. උන්වහන්සේලා සාන්ත පදය අත්දකින ඉසිවරු කිව්වා ලෝකේ. මේ ලෝකේ තියෙන සාන්ත පදය තමයි පින්වත්නි ඒ අමා මහ නිවන. ඒකට ඒ අමා මහ නිවන අත්දකපු උන්වහන්සේලා ඉසිවරු කිව්වා බුදුරජාණන් වහන්සේ. ඒතර මුනිවරයාට ඒ කාලේ පාවිච්චි කරපු නමක් තමයි ඉසිවරයා කියන නමක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඊළඟට මුනිවරයා කියන්නේ කොහොමද? උන්වහන්සේගේ ජීවිතය ගැන දැනගෙන පොළව බිජුවට නසමින් නිබද යලි බිජු නොපැලවෙන ලෙස නොමදෙයි දියද. මුනිවරු දකිති ඉපදෙන දුක කෙලවරද දුරුකොට හැම තර්ක නොමේති යලි ලොවට. උන්වහන්සේ වදාළ සංඛාය වත්තුනි පහය බීජං. මේ පොළව සහ බීජ කියන දෙකම උන්වහන්සේලා ප්‍රහාණය කරා කිව්වා. මේ සංසාර ජීවිතේ විඥානයේ නැමැති බීජේ පැලවෙන පොළව තමයි උන්වහන්සේ වදාළේ
කර්මය. කර්මයේ නැමැති කුඹුරේ තමයි මේ විඥානයේ නැමැති බීජය පැලවෙන්නේ. ඒකට අපි ජීවිතයේ යම් මිනිසෙක් යම් සත්‍යයක් ඒ ජීවිතවල රැස් කරන කර්මයට අනුව එයාට ඊළඟ ජීවිතේ යම් උපතක් සකස් වෙනවා. අන්න කර්මයට අනුව ඒ උපත සකස් වෙන. ඒ උපත දෙවියන් අතර නම් යහපත් උපතක්. සමහර අයගේ උපත මනුස්ස ලෝකේ. සමහර අයගේ උපත තිරිසන් ලෝකේ. සමහර අය പ്രേත ලෝකේ. සමහරු නිරේ. අන්න රැස් කරපු කර්මයට අනුව කුඹුර සකසුණා. විඥානයේ නැමැති බීජය ගිහිල්ලා පැලවෙනවා. එතකොට මේ මුනිවරු සංඛාය වත්තුනි පහය බීජං. ඒ පොළොව මොකක්ද කියලා අඳුරගත්තා. අඳුරගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. කර්මය මොකක්ද කියලා අඳුරගත්තා. පහය බීජං. ඒ විඥානය ප්‍රහාණය කරා. අය පැලවෙන්නේ. සිනේහ මස්ස නානු පවෙජ්ජේ. ඒ විඥානයේ පැලවෙන්න අවශ්‍ය කරන ජලය උන්වහන්සේලා සපයන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේහෝ. ඒතුරේ ජලය තමයි කිව්වා තෘෂ්ණාව. හිතේ ඇති වෙන ආසාව. ඔය නිකලෙස් මුනිවරුන්ගේ හිතේ ආසාව උපදින්නේ නැහැ. ඒ නිසා ඒ විඥානය පැලවෙන්න වඩා වර්ධනය වෙන්න ජලය නැතුව වියලිලා යනවා වගේ උන්වහන්සේලාගේ විඥානයේ නැමැති බීජය ප්‍රහාණය වෙලා යනවා. සවේ මුනි ජාති khයන්ත දස්සී. උන්වහන්සේලා මේ ඉපදෙන මැරෙන ලෙඩ වෙන මේ ජීවිතේ කෙලවර අත්දකින්න කිව්වා. ඉපදෙන මැරෙන වයසට යන මේ ජීවිතේ කෙලවර තමයි ඒ අමා මහ නිවන. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ පින්වත්නි උන්වහන්සේ මේ ලෝක සත්‍ය අධ්‍යා බැලුවා. ඒතර උන්වහන්සේට පෙනුණා ජායතිත ජීයතිච මේ මිනිස්සු ඉපදෙනවා වයසට යනවා දිරෙනවා ආයෙ මැරෙනවා ආයෙ උපදිනවා. හැබැයි අතච පනිමස්ස නිස්සරණං අප්පජානාති. හැබැයි මේකෙන් ඈතර වෙන මේ දුකින් නිදහස් වෙන මාර්ගයක් මේ කිසි කෙනෙක් දන්නේ නැහැ. උන්වහන්සේට ඒක දැකලා තමයි උන්වහන්සේට අනුකම්පාවක් ඇති වුණා සියලු ලෝක සත්වයන් කෙරෙහි. ඒතර මුනිවරයා මේ ඉපදෙන මැරෙන සියලු ලෝකයේ කෙලවර අත්දකින්න. තක්කම් පහයන උපේති සංකම්. උන්වහන්සේලා තරක හැම දුරු කළා. මේ ලෝකයට ආය කවදාවත් එන්නේ නැහැ කිව්වා. පිරිනුවම් පානවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා පවතින සියලු ජීවිත ගැන හඳුනාගෙන ඒ ජීවිත වලින් කිසිවක් නොපතමින ගිජු බව අතහැරිය කිසිවක ගිජු නොවන රැස්නොම කරති මුනිවරු පාරතර වඩින. උන්වහන්සේ වදාලා අඤ්ඤාය සබ්බානි නිවේසනානි. මේ ලෝකේ උපදින තැන් නිවේස කියන්නේ මේ සත්වයා ගිහිලා එක එක තැන්වල උපදින තැන්. නිවේසය ගෘහය. දැන් අපේ ජීවිතයේ මේ නිවාසය මනුස්ස ලෝකේ. මේ ජීවිතේ. ඊළඟ ජීවිතේ සමහරට වෙන ලෝකයක. සමහර අයගේ නිවාසය තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරයේ එක එක නිවාස ඇතිනවා. අඤ්ඤාය සබ්බානි නිවේසනානි. මේ සියලු ජීවිත ගැන උන්වහන්සේලා අවබෝධ කරනවා කිව්වා. උපදින තැන් පිළිබඳව. අනිකාමයන් අඤ්ඤ තරම් පිතේසං. ඒ කිසිම ජීවිතයක් උන්වහන්සේලා පතන්නේ නැහැ කිව්වා. කිසිම ලෝකික උපදින්න ඕන කියලා ආසාවක් ඇති වෙන්නේ නැහැ කිව්වා. දැන් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ඇහුවා ස්වාමින් වහන්සේලාගෙන් මහණෙනි ඔබට අන්‍යාගමික අය මුණ ගැහිලා ඇහුවොත් එහෙම මේ ඔබ වහන්සේලා මේ ශාසන බඹසර දියුණු කරන්නේ කොයි දිව්‍ය ලෝකේ උපදින්න බලාගෙනද කියලා ඇහුවොත් මහණෙනි ඔබට ලැජ්ජාවක් උපදිනව නේද කියලා ඇහුවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නානේ භාග්‍යතුන් වහන්සේ එහෙමයි. අපිට එහෙම ආද්දි ලැජ්ජාවක් හට ගන්නවා කිව්වා. කොයි දිව්‍ය ලෝකේ උපදින්න බලාගෙනද මේ සසුන් බඹසර දියුණු කරන්න කියලා අහද්දි අපිට ලැජ්ජාවක් පිළිකුලක් ඇති වෙනවා කිව්වා. ඒ කියන්නේ උන්වහන්සේලාගේ ජීවිතවල ආයි කිසි ලෝකයක උපදින අදහසක් ඒ හිත තුල නැහැ. ඒ සියලු ජීවිත කිසි ජීවිතයක් පතන්නේ නැහැ කිව්වා. සවේ මුනි වීත ගේදෝ අගිද්දෝ. ඒ කිසි ජීවිතයකට ගිජු බවක් නැහැ. ඒ වගේම මේ ලෝකේ පවතින කිසි දෙයකටත් උන්වහන්සේලා තෘෂ්ණාවෙන් බැඳිලා යන්නේ නැහැ කිව්වා. ගිජු බව අත්හැරියා.
නායුහති පාරගතෝ හි හෝති. උන්වහන්සේලා කිසි ලෝකයක උපදින විදිහට දෙයක් මේ ජීවිතේ රැස් කරන්න හැකුවා. අන්න ඒකයි කර්මය ෂය වෙලා කියන්නේ. දැන් රහතන් වහන්සේගේ ජීවිතේ රතන සූත්‍රයේ සඳහන් වෙන්නේ කොහොමද? කීනං පුරාණං නවන්නත්ති සම්භවං. පැරණි සියලු කර්ම ෂය කරා. නවන්නත්ති සම්භවං. ආය අලුත් කර්ම රැස් වෙන්නේ නැගුවා. කිසි කර්මයක් ආයි ඉපදීම පිණිස උන්වහන්සේලාගේ ජීවිතේ හටගන්නේ නැහැ. විරත්ත චිත්තා ආයතිකේ භවස්මින්. මේ හිත නොයලිලා ආය භවයකට උපදින විදියට සිත සකසෙන්නේ. තේ කීන බීජා විරුල්ලිච්ඡන් දන්න විඥානයේ නැමැති බීජය ප්‍රහාණයයි කිව්වා. තෘෂ්ණාව උදුරලා දාලා උන්වහන්සේලා වාසය කරේ. නිබ්බන්ති දීරා යතායම් පදීපෝ. පහන් සිලක් නිවිලා යනවා වගේ ඒ මිනිවරු පිරිනුවම් පානවා කිව්වා මේ ජීවිතේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඔබට තේරෙනවා ඇති මේ මුනිවරයා නිඛිලස් උත්තමයා කියන්නේ මේ සාමාන්‍ය ලෝකයක් එක්ක කිසිසේත් සම්බන්ධ නැති උත්තමයන් වහන්සේලා. හරියට අහසට පොළොව වගේ. උන්වහන්සේලා මේ ලෝකයේ සාමාන්‍ය මිනිසයා වගේ ජීවත් වුණාට, උන්වහන්සේලා සාමාන්‍ය මිනිස් වගේ ආහාර පාන වැළඳුවාට, සාමාන්‍ය මිනිසයා සහ මුනිවරයා කියන්නේ ගොඩාක් ඈත උත්තමයන් වහන්සේලා. කවදාවත් සාමාන්‍ය කෙනෙකුට මුනිවරයන් වහන්සේගේ ජීවිතයට ලං වෙන්න බෑ. ඒක තමයි මේ දේශනාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟ උන්වහන්සේ වදාලා හැමදේ දිනුව හැම දෙස ඇති තතු දකින්න. නුවණැති හෙතෙම කිසි තැනකම නොම ඇලුන. හැමදේ අතහැරිය කෙලෙසුන් ගෙන් මිදුන නුවණැති දනෝ ඔහු හඳුනති මුනි ලෙසින. සබ්බා බිබු සබ්බ විදු හමස්මින්. මේ සියලු කෙලෙස් අකුසල් මේ හිතින් දුරු කරා. සියලු අකුසල් මැඩලුවා. සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ. මේ ලෝකේ යම් තාක් දේවල් තියෙනවද අවබෝධ කරන්න ඒ සියලු ධර්මයන් අවබෝධ කරා. ඒ වගේ මේ කිසිවකට ඇලුනේ නැහැ. ඒතර මේකම භාග්‍යතුන් වහන්සේ දේශනා කරා සම්බුද්ධත්වයට පත් වෙලා. උන්වහන්සේ බරණැසට ධර්ම දේශනාවට වඩිද්දී මගදී මුණ ගැහුණු උපක කියලා ආජීව කෙනෙක්. ඒතර මේ ලෝක කිසි කෙනෙක් දන්නේ නැහැ බුදු කෙනෙක් කියන්නේ කවුද කියලා. ඉස්ලාම බුදු කෙනෙක් සම්බුදුරජාණන් වහන්සේ නම කෙනෙක් උන්වහන්සේ මේ ලෝකෙට එළි කළේ ඒ අවස්ථාවේ. ඒතර උපක ඇහුවා ඔබ වහන්සේ කවුද කියලා ඇහුවා. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කර ඊළඟට උපක ඇහුවා ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේ කොයි වගේ ධර්මයක්ද අනුගමනය කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරා. සබ්බා විභූ සබ්බ විදු හමස්මි සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ. මේ මම සියලු අකුසල් මැඩලූ කෙනෙක් වූ. සියලු අකුසල් දුරු කළා මේ සියලු ලෝකය අවබෝධ කළා. අනන්තයට දිනපු කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක්ට ආය මේ ලෝකේ ගුරුවරයෙක් හොයන්න දෙයක් නැහැ කිව්වා භාග්‍යතුන් වහන්සේ. ඒතර මුනිවරයා ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සියලු අකුසල් මැඩලූ කෙනෙක්. සබ්බා බිබුං සබ්බ විදුං සුමේදං. සුමේද කියන්නේ වහා මනා නුවණැති උත්තමයා. මුනිවරයා කියන්නේ. සබ්බං ජහන් තණ්හක්කේ විමුක්තං. උන්වහන්සේ සියලු අකුසල් දුරු කළා. තණ්හාව දුරු කරපු සිතින් මනාකොට නිදහස් වුණු සිතින් මේ ලෝක වාසය කරනවා. තං වාපි දීරා මුනි වේදයන්ති. අන්න ඒ උත්තමයන් වහන්සේ මුනිවරයෙක් කියලා මේ ලෝකෙ මිනිස්සු අඳුරනවා කිව්වා. මේ ලෝකේ ඒ වගේ උත්තමයන් වහන්සේ ගැන කතා කරේ මුනිවරයෙක් කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා වැටහෙන නුවණ බල ඇති සිල් ගුණය ඇති එකඟව සිතද ඇලෙන දැහැනේ සිහිය ඇති දුරු කොට කෙලෙස් හුල් පිරිසිදු සිත පැවති මොහොත නැනැති අය පවසති මුනිවරයා. උන්වහන්සේ වදාලා පඤ්ඤා බලං සීල වතෝපපන්නං. උන්වහන්සේලා බලය කරගෙන වාසය කරේ ප්‍රඥාව. නුවණ තමයි උන්වහන්සේලා බලය කරගෙන වාසය කරේ. ඒ වගේ මේ ජීවිතේ මනාකොට සිල්වත් වූ ජීවිතයක් උන්වහන්සේලා ගත කරා. සමාහිතං ඥාන රතං සතිමං. මනාකොට සමාධිය වඩන ධානයේ ඇලුණු සිත් ඇති උන්වහන්සේලා
හැම කල්ලි මනා සිහිනුවණින් ගත කරා කිව්වා. සංඝාපමුත්තං අකිලං අනාසවං. මේ කෙලෙස් හුල් උන්වහන්සේලාගේ ජීවිතේ ඇනෙන්නේ නැහැ කිව්වා. සාමාන්‍ය ජීවිතයක පින්වත් නිතරම කෙලෙස් නැමැති හුල් ඇනුණු ජීවිතයක් තමයි සාමාන්‍ය මනුස්සයාට තියෙන්නේ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ සාමාන්‍ය කෙනා හරියට ජලයෙන් උඩට දාපු මාළුවෙක් වගේ කිව්වා. වාරි ජෝව තලේ කිත්තෝ ඕක මෝකත උබ්බතෝ. සාමාන්‍ය ජලයෙන් මාළුවෙක් උඩට ගත්ත ගමන් එහෙට දඟලනවා මෙහෙට දඟලනවා. මේන්න මේ වගේ කිව්ව සාමාන්‍ය මනුස්සයාගේ හිත කෙලෙස් නැමැති හුල් ඇනිලා නොසංසිඳීමෙන් වාසය කරනවා කිව්වා. සංසිඳීමක් නැහැ. සැපයක් නැහැ. ඒතර මේ මුනිවරයන් වහන්සේ සමාහිතං ඥානරතං සතිමං සංඝාපමුත්තං මේ කෙලෙස් නැමැති හුල් උන්වහන්සේලා ඉවත් කරා කිව්වා. දුරු කළා. අනාසවං අනාශ්‍රව බවට පත් වෙලා. තං වාපි දීරා මුනි වේදයන්ති. ආනේ උත්තමයන් වහන්සේලා මුනිවරු කිව්වා. මේ ලෝකේ වාසය කරන. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තනිව වසන මුනිවරු නොපමාවෙන්. නොසැලති එන දොස් හා වරුණාවෙන් හඬට සසල නැති සිහ රජු විලසේ. දැල වෙත නොබැදෙන සුළඟක් විලසේ. දිය නොම තැවරෙන පියුමක් විලසේ. හැමතෙම නිවන දෙන තම ගමනද යන මොහු ගැන හඳුනති මුනිවරු විලස. ඒකං චරන්තං මුනි අප්පමත්තං. උන්වහන්සේ තනියම හැසිරෙනවා මුනිවරයන් වහන්සේලා මේ ලෝකේ. අප්‍රමාදීව ප්‍රමාදයක් ජීවිතේ ඇති වෙන්නේ නැහැ ධර්ම මාර්ගය තුල. නින්දා ප්‍රශංසාසු අවේදමානං. මේ ලෝකේන නින්දා ප්‍රශංසා මේ කිසි දෙයකට සැලෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ මුනිවරයන් වහන්සේලාටත් නිකලෙස් උත්තමයන්ටත් මේ ලෝකෙ නින්දා එනවා. ගැරහීම් වෙනවා. බැනුම් ආන්න වෙනවා. දොස්පරොස් වෙනවා. මේ කිසි දෙයක් ආව කියලා උන්වහන්සේලාගේ ජීවිතේ වෙනසක් නැහැ. කොහොමද උන්වහන්සේලාගේ ජීවිතේ වෙනසක් නැත්තේ? භාග්‍යවතුන් වහන්සේ වදාළනවා සීහංව සද්දේසු අසන්ත සන්තං. හරියට කැලේ ඉන්න සිංහෙක් අනිත් හඬට බය වෙන්නේ නැහැ, තැති ගන්න නැහැ වගේ කිව්වා. සිංහෙක් වෙන කිසි හඬකට සැලෙන්නේ නැහැ වගේ මුනිවරයන් වහන්සේ මේ ලෝකේන නිന്ദා ප්‍රශංසා කියන දෙක අභියස නොසැලී වාසය කරනවා කිව්වා. වාතං ජාලම්මි අසජ්ජමාන. හරියට මේ දැල වෙත මේ සුළඟ බැඳෙන්නේ නැහැ වගේ උන්වහන්සේලා මේ නිന്ദා ප්‍රශංසාවක් එකතු වෙන්නේ නැහැ කිව්වා. පදුමං තෝයේන අලිප්මාන. හරියට දිය නොතැවෙරෙන පියුමක් වගේ කිව්වා. උන්වහන්සේලාගේ ජීවිතේ පියුම ජලයේ හැදුනට, ජලයේ වැඩුනට, ජලයේ පිපුනට ජලය හා එකතු වෙන්නේ නැහැ. දිය නොතැවෙරෙනවා. අන්න ඒ වගේ මුනිවරයන් වහන්සේගේ ජීවිතේ නේතාරමඤ්ඤේ සමනඤ්ඤ නෙයං. ඒ වගේම උන්වහන්සේලා නිවන අමා මහ නිවන බෙදනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මෙතන මුනිවරයා විදියට මේ හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ අවබෝධ කරපු ධර්මයේ මේ ලෝකෙට මනාවකට දේශනා කරේ. තං වාපි ධීරා මුනි වේදයන්ති. උන්වහන්සේලා මේ ලෝකේ මුනිවරු. නිකලෙස් උත්තමයන් වහන්සේලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා අනුන් දොඩන විට ඔහුහට උස්මිටි හැම බස. සසල නැතිව සිටිනා ඔහු සිට වූ කණුවක් ලෙස. රාග කිසිවක් නොමැති සමාහිත ඉඳුරන් නැති මොහුහට නැනැති අය මුනිවරයෙකි පවසති. යෝ ගහානි තම් භෝරි වාබියා ජායති. ඒ කියන්නේ අනුන්ගේ වචන උස් පහත් වචන ගැරවුම් මේව කොච්චර ආවත් යස්මින් පරේ වාචා පරියන්තං වදන්ති. සසල නැතුව ඉන්නවා කිව්වා. හරියට හිටපු ගල් කණුවක් වගේ. මේ ගල් කණුව කියන්නේ පින්නත් මේ කාලේ නාන තොටුපොළ වල ඉන්දියාවේ තිබෙන ගල් කණුවක් හිටවලා. එතකොට මේ ගල් කණුව ඇවිල්ලා හීන කුලයේ අය, උසස් කුලයේ අය, මධ්‍යම අය හැමදෙනාම ඇවිල්ලා මේ ගල් කණුවේ තමයි පිට අතුල්ලන්නේ. හැබැයි මේ හීන අය කෙනෙක් ආවා, උසස් කෙනෙක් ආවා, දුප්පත් කෙනෙක් ආවා, පොහොසත් කෙනෙක් ආවා කියලා මේ ගල් කණුව සැලෙන්නේ නැහැ කිව්වා. ආන්ගේ ගල් කණුව වගේ උන්වහන්සේලා මේ ලෝකේ එන මේ කිසි දෙයකට මොන විදිහේ වචනයක් උන්වහන්සේලාගේ ජීවිතයට ආවත් සැලෙන්නේ නැහැ කිව්වා.
තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං. උන්වහන්සේලා වීතරාගීව මනාකොට සංවර කරපු ඉන්ද්‍රුවන් ඇතුළු මනාකොට සංවර කරපු ඉන්ද්‍රුවන් නැතුව වාසය කරනවා. ඇස කන නාසය දිව කය මනස කියන මේ ඉන්ද්‍රියන් උන්වහන්සේලා තමාගේ වසඟයට ගත්තා. හරියට රතේක ඒ රැහැන තමන්ගේ අතට ගත්තා වගේ රියදුරු උන්වහන්සේලා මේ ඇස කන නාසය මේ ආයතනය උන්වහන්සේලාගේ පාලනයට නතු කරගත්තා. සුසමාහිතින්ද්‍රියං කියන්නේ අන්න ඒකයි. තං වාපිදීරා මුනි වේදයන්ති. උන්වහන්සේලා ඒකාන්තයෙන් මේ ලෝකේ මුනිවරු කිව්වා. ඒතර මේ වගේ මේ ජීවිත ගත කරේ පින්නදී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පහළ වෙච්ච මුනිවරු. අද මේ මුනිවරු ගැන අපි මේ කතා බස් කරාට අපිට දකින්න අද මේ මුනිවරුන්ගේ ලෝකේ නෑ. අද මේ ලෝකේ මුනිවරුන්ගේ ඒ ලෝකේ අවසන් වුණා. ඒ මුනිවරුන්ගේ ලෝකයක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩලා බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයේ දේශනා කළා මේ ලංකාද්වීපේ ස්ථාපිත කරේ. ඒ මුනිවරුන්ගේ යුගයත් අවසන් වුණා. දැන් අපිට මුනිවරයන් වහන්සේලා මෙන්න මෙබඳු උත්තමයන් වහන්සේලා කියලා ඇසීම් මාත්‍රයෙන් අපිට හිතේ ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දහමේ පිහිටි නොසැලෙන ඇද ගති නැතිව වරදක නොබැඳෙමින් පව් පිළිකුල් කෙරුව හොඳ හා නරක විමසන නිති නුවණැතිව හඳුනා ගනිති මුනිවරයෙකු ලෙස මොහුව යෝජේ ටිතත්තෝ තසරං උජ්ජුම්. උන්වහන්සේලා මේ දහම තුල ඍජුව මනාකොට පිහිටලා ඉන්නවා. තසරංව ඍජුව නොසැලෙන සිතින් පිහිටලා ඉන්නේ ධර්මයේ තුල. කාමයේ තුල නේ උන්වහන්සේලා පිහිටලා හිටියේ. නොසැලෙන සිතින් පිහිටලා හිටියේ ධර්මයේ තුල. jigucchati කාමේහි පාපකේහි පිළිකුල් කරා උන්වහන්සේලා. මොනවාද පිළිකුල් කළේ? පාපය. මේ ලෝකේ පව්කම් කියලා දෙයක් තියෙනවා නම් අකුසල් කියලා දෙයක් තියෙනවා නම් ඒ සියලු අකුසල් පව්කම් උන්වහන්සේලා පිළිකුල් කරා. පිළිකුල් කළේ පව් එක්ක බැඳුනේ නැහැ උන්වහන්සේලා. කවදාවත් ඒ පව් එක්ක එකතු වෙන්නේ නැහැ. හොඳ හා නරක විමසන නුවණ උන්වහන්සේලාගේ ජීවිතේ තිබ්බා. මේක හොඳ, මේක නරක, මේක අකුසල්, මේක කුසල්. මේක සේවනය කරොත් යහපතක් වෙනවා, මේක සේවනය කරොත් අයහපතක් වෙනවා කියලා කුසල් අකුසල් බේර ගන්න පුළුවන් මනා නුවණ උන්වහන්සේලාගේ ජීවිතේ තිබ්බා. තං වාපිදීරා මුනි වේදයන්ති. ආන්නේ උත්තමයන් වහන්සේ තමයි මුනිවරයා කියන්නේ. දැන් සාමාන්‍ය මිනිසයාට අකුසලයක් ආව ගමන් එකපාර අඳුර ගන්න බෑ. මේක හොඳ දෙයක්ද, මේක නරක දෙයක්ද? යම් දෙයකින්ද ආස්වාදය ඇති වෙන්නේ අපේ ජීවිතේ. ආස්වාදය ඇති වෙන අරමුණට වසඟ වීම තමයි සාමාන්‍ය ස්වභාවය. ආස්වාදය ලැබෙන්නේ යම් රූපයකින්ද, යම් ශබ්දයකින්ද, යම් ගඳ සුවඳකින්ද, යම් රසයකින්ද, යම් පහසකින්ද. ඒ ඔස්සේම පසුපස හඹා යෑම තමයි සාමාන්‍ය මනුස්සයාගේ ස්වභාවය. හැබැයි මුනිවරයන් වහන්සේ විමර්ශමානෝ අරමුණක් ආවොත්, හිතට සිතුවිල්ලක් ආවොත් ඒක කුසල්ද අකුසල්ද කියන එක මනාකට නුවණින් විමසනවා. ඒ අකුසලයේ අත්හරිනවා, කුසලයේ දියුණු කරනවා. අන්නේ උත්තමයන් වහන්සේ මුනිවරයෙක් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංවර වී සිටින හැම පව් නොම කරන යෞවන මැදුම් කලහෝ මුනි ගුණ දරන දොස් නොම කියන පිටතින් දොස් නොම ලබන මොහු මුනිවරයෙකි හඳුනති නැනති දන යෝ සංඤතත්තෝන කරෝති පාපං. හැම වෙලාවෙම සංවර කරලා තියෙනවා මේ ඉන්ද්‍රයන්. න කරෝති පාපං. ඒ නිසා පව්කම් කියන දේවල් මේ ඉන්ද්‍රයන්ගෙන් සිද්ධ වෙන්නේ නැහැ උන්වහන්සේලාගේ ජීවිතේ. දහරෝච මජ්ජිමෝච මුනි යතත්තෝ. උන්වහන්සේ සමාජයට පුංචි කෙනෙක් වෙන්න පුළුවන්. මුනිවරයා කියන්නේ තරුණ කෙනෙක් වෙන්න පුළුවන්. මැදුම් වයසේ කෙනෙක් වෙන්න පුළුවන්. වයස අදාළත්වයක් නැහැ මුනිවරයන් වහන්සේට. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ කාලේ හිටිය පුංචි ස්වාමීන් වහන්සේ නම ගොඩාක් මිටි. ඒතකොට මේ දකින අනිත් ස්වාමීන් වහන්සේලාට ඉතින් මේ පුංචි කෙනෙක් කියලා ඉතින් උන්වහන්සේ දකිද්දි ඔළුව අත ගන්නවා, කන මිරිකනවා. අනේ පුංචි ස්වාමීන් වහන්සේ නමක් කියලා අර නිකම් මේ විහිළු ස්වභාවයට උන්වහන්සේ ගත්තා.
දවසක් බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ওই පුංචි ස්වාමීන් වහන්සේ එළියට වඩිනවා. එතකොටත් භික්ෂුන් වහන්සේලා පිරිසක් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්න ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේගේ ඔළුව අත ගාලා කන මිරිකලා ඔන්න භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩියා. බුදුරජාණන් වහන්සේ ඇහුවා මහණෙනි ඔබ අර විහිළු කරපු භික්ෂුව කවුද කියලා දන්නවද කියලා ඇහුවා. අනේ දන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ කිව්වා. මහණෙනි ඒ පුංචි වයසේ හිටියට සම නොවදින සමාපත්තියක් නැහැ කිව්වා. උපදවා නොගත්තු ඥානයක් ධානයක් නැහැ කිව්වා. ඒ නිසා ඒ විහිළු කරන්න එපා කිව්වා. උන්වහන්සේ තමයි ලකුණ්ඨ බද්දිය මහරහතන් වහන්සේ. පුංචි කෙනෙක් වගේ. හැබැයි සම නොවදින සමාපත්තියක් නැහැ උන්වහන්සේ. ඒතර මේ පුංචි වයස මධ්‍යම වයස කියලා වයස් ભેදයක් නැහැ මුනිවරයන් වහන්සේට. ආරෝසනීයෝ සොන්න රෝසේති කංචි. උන්වහන්සේලාට මේ ලෝකේ වෙන අනිත් අය දොස් කියන්නේ නැහැ කිව්වා. දොස් පරොස් නගන්නේ නැහැ කිව්වා. උන්වහන්සේලාට චෝදනා කරන්නේ නැහැ කිව්වා. ඒ චෝදනා ලබන දෙයක් උන්වහන්සේලාගේ ජීවිතේ නැහැ අභ්‍යන්තරේ. න රෝසේති කංචි. අන් අයට දෝෂාරෝපණයක් කිරීමත් උන්වහන්සේලාගේ ජීවිතේ නැහැ කිව්වා. තං වාපිදීරා මුනි වේදයන්ති. ආන්නේ මුනිවරයන් වහන්සේලා මේ ලෝකයේ මිනිසු අඳුරනවා කිව්වා. මේ උත්තම පිරිසක් කියලා. උන්වහන්සේලාගේ ජීවිත. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙන විට සැලිමුවින් හෝ උඩ මැද තැනකින් ලැබගෙන පිඬු යැපෙන කිසිවෙකුන් දෙන දෙයකින් තුති නොම කරන නපුරක් නොකියන සිතකින් මොහු හඳුනා ගනිති මුනිවරයෙකු ලෙසකින්. උන්වහන්සේලාට සමහර විට දානි පූජා කරද්දී යදග්ගතෝ මජ්ජතෝ සේසතෝ හැලිය උඩින්ම මුල්ම කොටස පූජා කරනවා කිව්වා. සමහර විට හැලිය මැදින් පූජා කරනවා දානි. සමහර විට දන් කුඩ අවසාන ටික පූජා කරනවා කිව්වා. හැබැයි මේ ඕන තැනකින් පූජා කරත් දානේ පින්ඩන් ලැබේත පරදද්දූපජීවි අනුගෙන් යැපෙන ජීවිතයක් වගේ උන්වහන්සේලාට දානි පිළිගර පින් අනුමෝදන් කළ හේම වඩිනවා කිව්වා. නාලන් තුතුන් නෝපි නිපච්චවාදී අමුතුවෙන් වර්ණනා කිරීමක් නැහැ කිව්වා. අර දීපු දානේ ගැන මහා ඉහලින් රස බොජුන් දුන්නා කියලා ආය විශේෂ අමුතු සැලකිල්ලක් වර්ණනාවක් නැහැ කිව්වා. ඒ වගේමයි දන්කොඩ දුන්නා කියලා ගැරහීමක් නැහැ කිව්වා. නපුරු සිතක් නැහැ කිව්වා. උන්වහන්සේලා මොන දේ දුන්නත් තාදී ගුණයෙන් යුතුව පිළිගන්නවා කිව්වා. තං වාපිදීරා මුනි වේදයන්ති. ආන්නේ වගේ උත්තමයන් කිව්වා මුනිවරු මේ ලෝකේ වාසය කරපු. ඒතුළු භාග්‍යතුන් වහන්සේ දේශනා කර එක අවස්ථාවක අලත්තං යදිදං සාදු නාලත්තං කුසලං ඉති. සමාජයට පිණ්ඩපාතේ වඩිද්දී උන්වහන්සේලාට රසට දානි ලැබෙනවා. නාලත්තං කුසලං ඉති. සමහරලාට එහෙම නැහැ කිව්වා. හැබැයි උභේ නේවසෝ තාදී. ඒ දෙකේම උන්වහන්සේලා නොසැලෙන සිතින් ඉන්නකො. තාදී කියන්නේ මේ ලෝකෙ කිසි දෙයකට කම්පා වෙන්නේ නැති ගුණය. ඒ තාදී ගුණය පිහිටන්නේ රහතන් වහන්සේගේ ජීවිතේ. මුනිවරයන් වහන්සේ කියන්නේ තාදී ගුණයෙන් වැඩ සිටපු උත්තමයන් වහන්සේලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා නොඇලී කම්සුවේ බඹසර හැසිරෙමින සිටිනා යෝන් විය තුල ලොව නොම ඇලෙන දුරු වී පමාවෙන් කෙලෙසුන්ගෙන් මිදුන හඳුනා ගනිති මොහු මුනිවරයෙකු ලෙසින. මුනින් චරන්තං විරතම් මේ තුනස්ම. මේ ලෝකේ කම්සුවේ කියන දේ මුනිවරයන් වහන්සේ හොයන්නේ නැහැ කිව්වා. උන්වහන්සේ බඹසර වාසයෙන් නිර්මිතයි. භ්‍රමචාරී භව තමයි දියුණු කරන්නේ. කාමයේ පතන්නේ. යෝ යොබ්බනේන උපනිබජ්ජතේ කච්චි. උන්වහන්සේ සමායට තරුණ වයසේ වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලා කාමයේ සොයන්නේ නැතුව හොයනක යම් කිසි දෙයක්. ඒ තමයි ඒ අමා මහ නිවන. ඒ කෙලෙස් වලට නොයැලෙන ස්වභාවයෙන් තමයි උන්වහන්සේ වාසය කරන්නේ. අන්න ඒක තමයි උන්වහන්සේගේ ජීවිත පැවැත්ම. මදප්පමාදං විරතං විප්පමුත්තං. ඒ නිකලෙස් බව තුළ උන්වහන්සේලා අප්‍රමාදී. මේ ලෝකේ කෙලෙස් දුරු කරගන්න අප්‍රමාදීව වාසය කරන උන්වහන්සේලා මුනිවරයන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊළඟට දැනගෙන ලෝයේ පවතින ඇති තතු දකින සිඳ සැඩ සමුදුරද එතරට යන පිහින දුරු කොට කෙලෙස් හැම බව ගැට සිඳ දමනා
මොහු ගැන නැනැති දන හඳුනති මුනි ලෙසිනා. අඤ්ඤාය ලෝකම් පරමත්ත දස්සින්. මේ ලෝකේ සියලු දේවල් උන්වහන්සේලා අත්දකිනවා. මේ ලෝකේ පවතින සියලු දේවල් උන්වහන්සේලා අවබෝධ කළයි. මේ සියලු දේවල් වලට නොඇලී වාසය කරනවා. ඕගං සමුද්දං අතිතරිය තාදී. මේ ලෝකයේ තියෙනවද ඕගයක්. මේ සාමාන්‍ය සත්වයා මේ සසර නැමැති සැඩපහරේ ඇදගෙන යන ඕග තියෙනවා. කාම ඕග. බුදුරජාණන් වහන්සේ වදාළ සාමාන්‍ය මනුස්සය ඇදගෙන යනවා කාමයේ තුලින්. රැල්ලේ මහා සමුද්‍රයේ මැදට ඇදගෙන යනවා වගේ කාමයේ නැමැති ඕගෙන් සසර සැඩපහරට ඇදගෙන යනවා. ඇසට පෙනෙන රූපය, කනට ඇහෙන ශබ්දය, ගන්ධ සුවඳ, ඊළඟට රස පහස අරමුණු කියන මෙන්න මේ කාමයේ තුලින් මේ සාමාන්‍ය සත්‍යය ඇදගෙන යනවා සසරටම. ඊළඟට ජීවිතය ඇදගෙන යනවා භවෝග. භවය තුලින් ඇදගෙන යනවා කිව්වා. ඊළඟට දික්ටි යෝග. නොයේක් මතවාද වලින් මේ මිනිස්සු ඇදගෙන යනවා කිව්වා. අවිද්‍යාවෝග. අවිද්‍යාව නැමැති යෝගයෙන් ඇදගෙන යනවා කිව්වා. ඒතර භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කරනවා ඕගං සමුද්දං අතිතරිය තාදීන්. මුනිවරයන් වහන්සේ අර ඕගේ තරණය කරනවා. ඕගේ තරණය කළා මේ සසරින් එතරට පිහිනලා යනවා. සසර සමුද්‍රයෙන් එතරට උන්වහන්සේලා වඩිනවා. ඕගේ ප්‍රහාණය, ඕගේ තරණය කරනවා. තං ජින්න ගන්තං අසිතං අනාසවං. උන්වහන්සේලා මේ හිතේ ඇති වෙන කෙලෙස් දුරු කළා අනාශ්‍රව බවට පත් වෙනවා. එතරට වැඩියට පස්සේ දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ආලෝකයක් සැහුවනේ. කොහොමද මේ සසර සැඩපහර එතර වෙන්නේ? කතංසු තරති ඕගං. කතංසු තරති යන්නවා. කතංසු දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුද්ධි. කතංසු දුක්ඛං අච්චේති. එතකොට උනා ආලෝකයක් සැහුවා කොහොමද මේ දුක ඉක්මවා යන්නේ? කොහොමද මේ සසර සැඩපහර තරණය කරන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරා සද්ධාය තරති ඕගං. මේ ඕගේ තරණය කරන්න තියෙන්නේ ශ්‍රද්ධාවෙන් කිව්වා. තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන නොසැලෙන ප්‍රසාදයෙන් කිව්වා මේ ඕගේ තරණය කරන්න තියෙන්නේ. අප්‍රමාදේ නන්නවා. අප්‍රමාදී භවෙන් තමයි ඈතර වෙන්න තියෙන්නේ. විරියේන දුක්ඛං අච්චේති. වීරියෙන් තමයි මේ දුකෙන් ඈතර වෙන්න තියෙන්නේ. වීරිය නොකරපු කෙනෙක් කවදාවත් මේ දුකින් ඈතර වෙන්නේ නැහැ. ඒතර මේ ධර්ම මාර්ගයේ සම්පූර්ණම නිර්මිත වෙලා තියෙන්නේ වීරිය තුළ. ඒතර මේ මුනිවරයන් බවට පත් වුණේ මුන්වහන්සේලා මේ ධර්මයේ තුල වීරිය තුල. වීරියෙන් තමයි මේ දුක ඉක්මවලා ගියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වීරියෙන් නුවණින් ඈතරට වැඩපු උත්තමයන් වහන්සේලා මේ ලෝකෙ මිනිස්සු හඳුනනවා කිව්වා. තං වාපි දීරා මුනි වේදයන්ති. මේ තමයි මුනිවරු. මේ ලෝකෙන් ඈතරට වැඩි කියලා මේ ලෝකෙ නැනති මිනිස්සු හඳුන්වනවා කිව්වා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙදෙනෙක් ලොව සිටිති නිති වෙන් වී වසනා ගිහියා ගත කරයි ලොව අඹ දරු රකිනා දුරු කොට කෙලෙස් පිළිවෙත් සුරකී සමනා ගිහියා අසංවර වෙයි පරපණ නසනා මුනිවරු වැඩ සිටිති ලොව හැම පණ රකිනා. මේ ලෝකේ ඉන්නකෝ දෙන්නේ වාසය කරන අස්මා චුබෝ දූර විහාර උත්තිනෝ. ඒ තමයි එකිනෙක ඉන්න ගෘහයේ වාසය කරන. ගෙදර වසන ගිහි කෙනා. ගිහි කෙනා ගෙදර වාසය කරන. මුනිවරයා ගෘහය අත්හරිනවා. උන්වහන්සේ නිවසක වාසය කරන්නේ. එතකොට මෙන්න මේ ගෘහයක වාසය කරන කෙනා ගෘහය අත්හරපු කෙනා තමයි දෙදෙනා. මේ දෙන්නා දූර විහාර ගොඩාක් ඈතයි කිව්වා. එක්කෙනාට එක්කෙනා කවදාවත් ලං වෙන්නේ නැහැ කිව්වා. ඒ තමයි ගිහි දාර පෝසී අමමව සුබ්බතෝ. ගිහියා කරන්නේ අමුදරුවන් පෝෂණය කරන කිව්වා. තමන්ගේ දරුවන්ට සලකන්න ඕනි, බිරිඳට සලකන්න ඕනි, දෙමාපියන් බලා ගන්න ඕනි. මෙන්න අමුදරුවන් පෝෂණය කරගෙන ගිහි කෙනා ගෙදර වාසය කරනවා. මුනිවරයා කොහොමද? අමමව සුබ්බතෝ. මමත්වයේ දුරු කර කර නිවසින් බැහැර වාසනවා කිව්වා. එක්ක ගහක් යට. එතකොට මේ ගිහි කෙනා සහ මුනිවරයා කියන්නේ කවදාවත් ලෝකෙ එකතු වෙන්නේ නැති දෙන්නේ. ඒකයි ගොඩාක් ඈතයි කිව්වේ.
බුදුරජාණන් වහන්සේ. පරපාන රෝදාය ගිහි අසඤ්ඤතෝ. ගිහි කෙනා නිතරම අසංවර වෙනවා කිව්වා. සංවරයක් නැහැ කිව්වා. ගිහි කෙනාගේ ජීවිතේ. ඒ අසංවර බව නිසා මොකද වෙන්නේ? ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. අනුන් නැසෙනවා කිව්වා. ගිහි කෙනා අතින්. නිච්ඡම් මුනි රක්කති පානිනෝ සතෝ. පානිනෝ යතෝ. මුනිවරයා කිසි කෙනෙකුගේ ජීවිතයක් තොර කරන්නේ නැහැ කිව්වා. මේ ලෝකයේ සිටින සියලු සත්වයන්ගේ ජීවිතය ආරක්ෂා කරනවා කිව්වා. මුනිවරයන් වහන්සේ. ඒතර බලන්න කොච්චර නිකලෙස් පිවිතුරු ජීවිතයක් ඒ මුනිවරයන් වහන්සේලාගේ ජීවිතය තුළ තිබ්බද. ඒකට එවැනි ඒ ශ්‍රාවක සංඝරත්නය තමයි පින්නත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය වැඩ සිටියේ. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ඉඳන් සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ආදී ඒ නිකලෙස් රහත් සංඝ පරපුර අපි සිහි කරද්දී ඒ රහත් සංඝ පරපුර කියන්නේ මෙන්න මේ මුනිවරයන් වහන්සේලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා ඒ මුනිවරයන් වහන්සේ හරියට කොයි වගේද? නිල් ගෙල තිබෙන මොනරිඳු ඉගිලෙන අහසේ නොම පැමිණේ ජවයට හංසයේ කුලෙසේ මෙලෙසින් සමවන්ට ගිහියෙකු හට කිසිසේ නොහැකිය වනේ දැහන් වඩනා මුනි විලසේ. උන්වහන්සේ ලස්සනට මේ මුනිවරයා සහ ගිහි කෙනා ගැන වෙනස පෙන්නනවා මෙතන. සිකී යතා නීල ගීවෝ විහංගමෝ. මේ අහසේ ඉගිලෙන නිල් පාට ගෙලක් තියෙන මොනරා මේ අහසේ ඉගිලෙන්දි ලස්සනයි කිව්වා. හැබැයි මේ මොනරට තියෙන පියාපත් බර ලොකු පිල් කලඹක් තියෙනවා. මේ පිල් කලඹේ බර නිතරම මේ මොනරට තියෙනවා ඉගිලා ගියාට. ඒ වගේ මේ ලෝකේ ඉන්නවා හංසස්ස නෝපේති ජවං කුදාචනං. ඒ වගේම හංසයා ඉගිලෙනවා කිව්වා අහසේ. හැබැයි හංසයා ඉගිලෙද්දී පියාපත් බර විතරයි තියෙන්නේ. විශාල පිල් කලඹක් නැහැ කිව්වා. ඒතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා ඒවං ගිහි නානු කරෝති බික්කුණෝ. ආන් ඒ වගේ තමයි කිව්වා මේ ලෝකේ වාසය කරන ගිහි කෙනා සහ මුනිවරයා. ගිහි කෙනා හරියට මොනරා වගේ. විශාල පිල් කලඹක් උස්සගෙන ඉගිලෙන මොනරා වගේ ගිහි කෙනා මේ ගිහි ජීවිතයේ තියෙන නොයේ කරදර, කම්කටොළු, දුක් මේ ඔස්සේ ජීවිතය ගත කරනවා කිව්වා. හැබැයි මුනිවරයන් වහන්සේ භික්ෂුව කියන උන්වහන්සේ මේ ලෝකේ අර සාමාන්‍ය ගිහි කෙනා අත්දකින්න විඳින ඒ දුක් කම්කටොළු මේ සියලු දේවල් නැති කරපු කෙනෙක්. ඒ වගේ වෙන් වෙච්ච කෙනෙක්. උන්වහන්සේට කිසි දුකක් හටගන්නේ ගිහි ජීවිතය ඇති වෙන. ආන්නේ නිසා මොකද වෙන්නේ? මෙලෙසින් සමවන්ට ගිහියෙකු හට කිසිසේ කවදාවත් ගිහි කෙනෙකුට මුනිවරයන් වහන්සේට සමාන වෙන්න බෑ කිව්වා. නොහැකිය වනේ දැහන් වඩනා මුනි විලසේ. දැහන් වඩන මුනිවරයාට ගිහි කෙනාට සමාන වෙන්න බෑ. ගොඩාක් ඈතයි කිව්වා. එතකොට පින්වත් අපි මේ මුනිවරු ගැන මේ විදිහට අහද්දී අද අපේ හිතේ පැහැදීමක් හටගත්තොත් අපි මේ සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ මෙන්න මේ උත්තමයන් වහන්සේලා කියලා අපිට මනාකොට සරණ යන්න පුළුවන්. ඒ ගුණ සීකල. අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ මෙන්න මේ වගේ උත්තමයන් වහන්සේලා. අපි දානි පූජා කරන ඉමාම් භික්ඛං කියලා. අන්නේ දානි පූජා කරන්නේ මෙවැනි උත්තමයන් වහන්සේලා සිහි කළා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා මේ ලෝක දානය පූජා කරද්දී දුස්සීලව කෙනෙක් ඒ දානි වැළඳුවොත් ඒක ඉන පරිභෝග. එයා ණයයි කිව්වා ඒකට. හැබැයි කෙලෙස් දුරු කළා නිකලෙස් සිතින් මේ ලෝකේ භික්ෂුවක් වාසය කරනවද? මුනිවරයන් වහන්සේට යමෙක් දානය පූජා කරනවද? උන්වහන්සේ සාමිස ඒ දාණයට ස්වාමියා කිව්වා. ඒ හරියට ස්වාමියෙක් තමන්ගේ ධනය තමන්ගේ දීපල වස්තු පරිභෝග කරනවා වගේ අර දානීය වළඳන උන්වහන්සේලා සුදුසුයි කිව්වා. නිකලෙස් උත්තමයන් වහන්සේලා. එතකොට පින්වත් මේ මුනිවරයන් වහන්සේ කියන්නේ මේ ලෝකේ ඉපදෙන මැරෙන ලෝකේ ඉක්මවා ගිය උත්තමයන් වහන්සේලා. මරණයට නොබියව මුහුණ දුන් උත්තමයන් වහන්සේලා. සාමාන්‍ය මිනිසයා මරණය අභියස තැති ගන්නවා. ශෝකයටපත් වෙනවා. සන්ත්‍රාසයටපත් වෙනවා. හැබැයි මුනිවරයන් වහන්සේ මරණය අභියස සැලෙන්නේ නැහැ. එක අවස්ථාවක රහතන් වහන්සේ නමක් දේශනා කරා මාසෙ පඩිය බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වගේ පිරිනුවම් පාන්න බලාගෙන ඉන්නවා කිව්වා. උන්වහන්සේලාගේ ජීවිතේ.
මරණය ගැන ආය අමුතුවෙන් කැමැත්තක් නැහැ කිව්වා. ජීවත් වීම ගැන කැමැත්තකුත් නැහැ. හරියට මාසේ පඩියේ බලාපොරොත්තුෙන් ඉන්නා වගේ පිරිනුවම් පෑම් බලාපොරොත්තුෙන් උන්වහන්සේලා මේ ලෝකේ වාසය කරා. ඒතර මේ මරණයට අභියෝග කරේ මේ මුනිවරයන් වහන්සේලා. ඒතර මේ ලෝකේ මේ මරණයෙන් නිදහස් වෙන ඒ ක්‍රමය මේ ලෝකෙට දේශනා කරේ භාග්‍යවතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි පරම පිවිතුරු මුනිවරයන් වහන්සේ. ඒ උන්වහන්සේ මුනි බවට පත් වෙලා තමයි මෙන්න මේකයි මුනි බවට පත් වෙන දේ, මුනි බවට පත් වෙන ප්‍රතිපදාව කියලා දේශනා කරේ. දැන් මේ අපි මේ ඇහුවේ මුනි දහම, මුනිවරුන්ගේ ධර්මය. ඒතර මේ මුනි දහම තුල හික්මිලා තමයි උන්වහන්සේලා නිකලස් වෙලා මේ ලෝකෙන් එතරට වැඩි. එතරට වැඩියට පස්සේ උන්වහන්සේලා මේ ලෝකෙට බැඳෙන්නෙත් නැහැ. පරලෝකෙට බැඳෙන්නෙත් නැහැ. මේ සියලු ලෝකයන් ඉක්මවා යනවා. ඒකයි දෙවියන්ට සමාන වෙන්නේ නැත්තේ. බඹුන්ට සමාන වෙන්නේ නැත්තේ. මේ ලෝකෙ දෙවියන් බඹුන් යම්තා කින දේ සියලු දෙවියන් බඹුන් ඉක්මවා යනවා මුනිවරයන් වහන්සේ. ඒකට ඔබට තේරෙන්න කියන්න මම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටියානේ සුනීත කියලා නීච රස්සාවක් කරපු කෙනෙක්. ඒ තමයි අනුන්ගේ අසුචි මේ කද දෙපැත්තේ තියාගෙන අරන් යනවා. දුරින් ඈතින් එද්දි සීනුවක් අරන් එන්නේ. මේ සීනුව නාද කරගෙන ඉන්න. ඒකට මිනිස්සු මොකද වෙන්නේ? මේ පාරෙන් අයින් වෙනවා. අන්න අර මිනිස්සයා එනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දවසක් මේ මාර්ගයේ වඩිද්දී අර සුනීත දැක්කා. සුනීත බය වුණා. අනේ භාග්‍යවතුන් වහන්සේ වඩිනවද? එහෙම මයින්ක කානුවකට බැස්සා. භාග්‍යවතුන් වහන්සේ සුනීත ළඟට ගිහිල්ලා සුනීත පැවිදි වෙමුද කියලා ඇහුවා. අනේ කැමතියි කිව්වා. භාග්‍යවතුන් වහන්සේ එක්කන් ගිහලා පැවිදි කරා. මුනි බවට පත් වෙන ධර්මය සුනීත ස්වාමින් වහන්සේ ප්‍රගුණ කරා. මුනිවරයෙක් බවට පත් වුණා. උන්වහන්සේ සියලු කෙලෙස් ප්‍රහාණය කරපු රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. උන්වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරාට පස්සේ මහා බ්‍රහ්ම රාජය ඇවිල්ලා ඒ සුනීත මහරහතන් වහන්සේගේ දීපාලං නල්ල තිබ්බා. නල්ල තියලා ආජානීය පුරුෂයාණෙනි ඔබ වහන්සේට নমස්කාර වේවා කියලා වන්දනා කරා. එතකොට එදා සියලු මිනිස්සු පිළිකුල් කරපු ඒ පුංචි කෙනා සුනීත මුනි බවට පත් වෙන ධර්මයේ තුල හික්මිලා මුනිවරයෙක් බවට පත් වුණාද මහා බ්‍රහ්ම රාජයාගෙන් වැඳුම් ලබන උත්තමයන් වහන්සේ නමක් බවට පත් වුණා. මුනි බව කියන්නේ පින්වත්නි මේ ලෝකේ ශ්‍රේෂ්ඨම උත්තම බවට පත් වීම. ඒකයි උන්වහන්සේ වදාළ මේ ලෝකේ යම්තා පිරිස් සමූහයන් ඉන්නවද ඒ සියලු පිරිස් සමූහ අතර බුදුරජාණන් වහන්සේ ශාවක සංඝ රත්නය අග්‍රයි කිව්වා. ඒ නිසා පින්වත්නි මේ උතුම් මුනිවරයන් වහන්සේලාට ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපටත් මේ උතුම් මුනිවරයන් වහන්සේ නමටපත් වෙන මේ උතුම් මුනි දහම අද ශ්‍රවණය කරපු මේ උතුම් දහම් කරුණු අපටද මේ සසර දුකින් නිදහස් වීමෙන් ලබන අමා මහ නිවන අත්දැකීම පිණිසම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හොඳයි අද දවසේ මේ උතුම් සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයට එකතු කරමින් උතුම් ධර්ම දානමේ පුණ්‍ය ධර්මයේ ජීවිතයට එකතු කරගන්නේ මැදවච්චිය මන්නාරම්පාර යකාවැව යන ලිපිනේ පදිංචි පින්වත් යූබී ලීලාවතී මෑණියන් ඇතුළු ඒ සියලු දූ දරුවන් පිරිස විසින් තින් රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරා දෙවියන් ඇතුළු සදෙවිලෝ වාසී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය සැපයෙන් වඩා වර්ධනය වෙත්වා. දෙවියන්ට ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම නියුමෝනියා රෝගී තත්ත්ව හේතුවෙන් 2021 දෙසැම්බර් මාස 6 වෙනි දින මිය ගිය පී නවරත්න ගුරු මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා කියන අරමුණින් අද දවසේ මේ විකාශන දායකත්වයට එකතු කරමින් මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය ධර්මයන් රැස් කරන්නේ. ඉතින් රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් 2021 දෙසැම්බර් මාස 6 වෙනි දින මිය ගිය පී නවරත්න ගුරු මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා.
ඒ වගේම මියගිය W පුංචිරාල ස්වාමිපුරුෂයාට, ඒ වගේම මියගිය P සමන්තපාල, P සේනාරත්න, P චන්ද්‍රදාස සහ P සුනීල් ශාන්ත යන ඒ පුතුන් 4 දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම බෑනාවන H ඒකනායක මහතාට, ඒ වගේම 1988 ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියගිය P සෝමාවතී දියණිය සහ එම ස්වාමිපුරුෂයාටත් දරුවන් දෙදෙනා යන ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම UB ලීලාවතී මෑණියන්ගේ මිනිබිරියක් වන අකල් මරණයකටපත් වූ සුමේදා මිනිබිරියට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ නම් සඳහන් කළ ඒ වගේම පින්වත් ලීලාවතී මෑණියන් නමින් අනන්ත සසර පටන් මිය පරලෝ ගිහින් පින් බලාපොරොත්තු වෙන සිටින සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටපත් වෙත්වා. වහ සසර දුකින් අත් මිදෙත්වා. ඒ වගේම රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම පින්න ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දේවයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. උතුම් ධර්ම අවබෝධය පිණිස වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් සදහම් දේශනාවට විකාශන දායකත්වයේ කළ පින්වත් UB ලීලාවතී මෑණියන්ට, ඒ සියලු දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුල්වල වාසය කරන සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම UB ලීලාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් පිණිස මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම මේ උතුම් සදහම් දේශනාව විකාශනය කිරීමට නන්අයුරුන් උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී සියලු ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලී සියලුම පින්වතුන්ටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකින්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ යහපත සැනසෙල්ල සැලසේවා. හැම දිනාම කරන්නා වූ ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. හැම දිනාටම සුවසේ පින් දහම් රැස් කරගනිමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ පරම දුර්ලභ වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.